ඔන්න පුතේ අපි දැන් තමයි ආවේ ලෙවල් උපකරණයෙන් මට්ටම් ගන්න. එහෙනම් අපි ලෙවල් උපකරණයෙන් කොහොමද මට්ටම් ගන්නෙ? මේක අපි ඉතාමත් කෙටියෙන් මම ඔයගලන්ට හඳුන්වලා දෙනවා. ඊට පස්සේ මම ඔයගලන්ට ඊළඟ ප්‍රෝග්‍රෑම් එකෙන් මේ ලෙවල් ගන්නෙ කොහොමද? මේ ලෙවල් එක මොකක් වගේද? මෙන්න මේ කියන සියලුම දේවල් පෙන්වන්න හිතාගෙන ඉන්නවා. ඉතින් මෙන්න මේ ලෙවල් උපකරණයේ භාවිතයේ මට්ටම් ගන්නකොට අපි දන්නවා යම්කිසි ලක්ෂයක ඉඳලා තිරස් රේඛාවට ඇති සිරස් උස. එහෙනම් තිරස් රේඛාවට ඇති සිරස් උස. මෙන්න මේ කියන උස වෙනත් ලක්ෂයක ඉඳලා ඒ රේඛාවට ඇති සිරස් උස සමග සංසන්දනයෙන් තමයි එම ලක්ෂ දෙකේ උස මට්ටම තීරණය කරන්නේ. මේ දෙකේ වෙනස තමයි අපි ගන්නෙ. ඉතින් මෙන්න මේ විදිහට මට්ටම් ගැනීම කියන්නේ මොකක්ද කියලා විතරයි මම දැන් ඕගොල්ලන්ට මේ කිව්වේ. ඒක මේ විදිහට ගන්නවා කියලා ඕගොල්ලෝ මතකේ තියාගන්න. මේක කෙටියෙන් හරි ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම මේ මට්ටම් ගැනීම කියන්නේ මොකක්ද කියලා විභාගයේදී ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් දුවේ පුතේ අපි දැන් මට්ටම් ගැනීම කරන්න ඕනි. මේක ප්‍රැක්ටිකල් කරන්න ඕනි. අපි දැන් මං ඉස්සෙල්ලාම ඕගලන්ට කරන්නේ මම දැන් ගත්ත මට්ටම් ගැනීමක් ඒ තියෙන දත්ත ටික කොහොමද වගුගත කරන්නේ? මේ වගුවේ මොනවද තියෙන්නේ? මේ වගුවේ මොනවද හෙඩ්ලයින් වෙලා තියෙන්නේ? අපි කොහොමද වගුවක් සකස් කරන්නේ? අන්න ඒ කියන විදිහට මම දැන් ඕගලන්ට අභ්‍යාසයක් විදිහට මේ පොඩි වගුවක් මේක ඉතාමත්ම සරලව තේරුම් ගන්න පුළුවන් විදිහට සරලවම තමයි මම ඔයගොල්ලන්ට දැන් අද මේ දීලා තියෙන්නේ. බලමු අපි මේ අභ්‍යාසය මොකක්ද කියලා. ඉස්සෙල්ලා මේකේ තියෙනවා තීරුවක්. පළවෙනි තීරුව. මේ පළවෙනි තීරුව තියෙන පසු දැක්ම කියලා එකක්. එහෙනම් අපි දන්නවා මේ පසු දැක්ම කියන්නේ අපි ට්‍රයිපෝඩ් එක අපි ස්ථානගත කරනවා. ස්ථානගත කරලා ආපස්සට බලනවා නම් අපි මං ඉස්සෙල්ලා ඔයගලන්ට පිල් ලකුණක් යොදා ගන්නවා කිව්වා. මෙන්න මේ කියන පිල් ලකුණ ළඟ තියෙන ස්ටාෆ් එක දිහා තමයි අපි බලන්නේ. ඒකේ තියෙනවා යම්කිසි මිමි ටිකක්. ඒ මිමි ටිකෙන් අපි ඇහැට පේන මිම්ම ගන්නවා. කොච්චරද කියලා. මෙන්න මේක තමයි මේ 2.15ක් විදිහට සලකලා තියෙන්නේ. එතකොට මම මේක අරගෙන තියෙන්නේ කොහොමද? බිම් මට්ටමේ ඉඳලා මීටර් 500ක් උඩින් තමයි මම මේ TBM එක ගහලා තියෙන්නේ. එතකොට මේ TBM එක ස්ථානගත කරලා තියෙන්නේ මීටර් 500ක්. මේ මීටර් 500 ගත්තේ මුහුදු මට්ටමේ සිට ගන්න ඒ TBM එක. ඕගොල්ලන්ට ඕනනම් පුළුවන් මෙතෙන්ට අපිට 100 දාන්න පුළුවන්. ඕගොල්ලෝ කැමති මීටර් ප්‍රමාණයක් මෙතන දාලා මේ ගණනය කිරීම කරන්න පුළුවන්. එතකොට අපි දන්නවා මේ පසු දැක්ම ගාවට තියෙනවා අතරමැදි දැක්ම කියලා එකක්. ඊට පස්සේ තියෙනවා පෙර දැක්මක්. ඊට පස්සේ නැග්මක් තියෙනවා. නැග්ම කියන්නේ ධන ලකුණ. ඊට පස්සේ බැස්මක් තියෙනවා. බැස්ම කියන්නේ ඍණ ලකුණ. ඊට පස්සේ බිම් මට්ටම තියෙනවා. දුර තියෙනවා. අපිට සටහන් කරගන්න ඕනි අපි කොච්චර දුර මැන්නද කොතන ඉඳලා කොතෙන්ටද. අන්න ඔය විදිහට මේ වගුව හැදිලා තියෙන්නේ. ඔය විදිහට හැදිච්ච වගුවේ අපි දැන් ගත්තා පසු දැක්ම. මීටර් 500ක් තියෙන පිල් ලකුණේ ඉඳලා ඊට පස්සේ අපි ගන්නවා ආපහු දැන් ට්‍රයිපෝඩ් එක එතනමයි ඒක ගහලා තියෙන්නේ එතනමයි ආපහු අපි ගන්නවා මේ ට්‍රයිපෝඩ් එකෙන් ආපහු ගන්නවා පසු දැක්මක් අරගෙන ආයිත් අපි පෙර දැක්මක් ගන්නවා. ඉතින් ඔන්න ඔය ගත්ත පසු දැක්ම අපිට ආවා 1.03ක් පෙර දැක්ම ආවා 3.16ක්. ඊට පස්සේ අපි ඊළඟට ට්‍රයිපෝඩ් එක මොකද්ද කරන්නේ? අපි මේක මාරු කරනවා. අපිට දැන් ඊළඟ තැන ගන්න බෑ. ඊළඟ පොයින්ට් එක ගන්න බෑ. ගන්න බැරි වුණාම අපි මාරු කරනවා. නේද? ඊට පස්සේ අපි අතරමැදි දැක්මක් ගන්නවා. ඉතින් අතරමැදි දැක්මක් ගත්තා අපි 1.75 කියලා. ඔන්න ඔය ආකාරයට මම ඕගොල්ලන්ට මේ අභ්‍යාසය දීලා තියෙනවා. පසු දැක්මයි අතරමැදි දැක්මයි පෙර දැක්මයි කියලා අරගෙන දත්ත ටිකක්. ඉතින් ඔය විදිහට අපි ට්‍රයිපෝඩ් එක ආධාර කරගෙන ඔටෝ ලෙවල් එක ආධාර කරගෙන අපි ගත්තා මෙන්න මේ ටික. මේ ටික ගත්තට පස්සේ අපි මේක හදන්න ඕනි. දැන් අපි දන්නවා අපි අරගෙන තියනවා පිල් ලකුණක්.
පිල් ලකුණු ඉදි උස මීටර් 500යි. එහෙනම් අපිට ඒක විතරයි තියෙන්නේ. අපි මේක ගණනය කරන්න ඕනි. අපි මේ හදන ඒරියා එකේ මේ හදන ගොඩනැගිල්ල හෝ මේ ඉඩම හෝ මේකේ යම්කිසි දෝෂ තියෙන්න පුළුවන්. දෝෂ නැති වෙන්න පුළුවන්. එහෙනම් අපි මේක හදලා තමයි අපි කරන වැඩේ සාර්ථකත්වය බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට එහෙනම් අපි දැන් මොකද්ද කරන්න ඉන්නේ? ඔන්න අපි ගණනය කරනවා. එහෙනම් මේ ගණනය කරනකොට අපි ඉස්සෙල්ලම පසු දැක්ම ගත්තා. 2.1.5. මේකෙන් අපි අඩු කරනවා 3.16. එතකොට අපිට උත්තරයක් එනවා 1.01ක් විදියට. ඉතින් ඔන්න ඔය ආකාරයට මේ සියලුම දේවල් අඩු කරන ටික අඩු කරනවා, එකතු කරන ඒවා එකතු කරනවා. ඉතින් ඒ ආකාරයට ගත්තහම මේකට අපිට එනවා අවසානයේ මේ දත්ත කීපයක්. එතකොට මේ ඇවිල්ලා තියෙනවා අපිට නැග්මට 0.85ක් 0.6යි බිඳුවේදී 0.9ේදී පෙර දැක්මේ 0.85ක්. ඊට පස්සේ අපිට ආපහු බැස්මට ඇවිල්ලා තියෙනවා 1.93ක්. ඔය ආකාරයට මේ සියලුම දේවල් අඩු කරලා එකතු කරලා අපිට මේ දත්ත ටික ඇවිත් තියෙනවා. එහෙනම් දුවේ පුතේ මේකේ අපි ගත්තා පිල් ලකුණ විදිහට 500ක්. මෙන්න මේ ගත්ත පිල් ලකුණ මේකත් අපි අඩු කරනවා. මේක අඩු කරනවා එකතු කරනවා. බැස්ම තිබ්බොත් අපි අඩු කරනවා, නැංගම තියෙනවා එකතු කරනවා. ඒ ආකාරයට මේ එකතු කරගෙන අපි ඇවිල්ලා තියෙනවා. එහෙනම් මොකද්ද වෙන්නේ? බැස්ම තමයි ඉස්සෙල්ලම තියෙන්නේ 1.01ක්. 500න් අපි අඩු කරලා තියෙනවා 1.01ක්. ඊට පස්සේ අපිට ඇවිල්ලා තියෙනවා 498.9ක්. ඔය ආකාරයටම 498.9න් අඩු කරනවා මේක 3.09ක්. ඒ ආකාරයට අපි අඩු කරගෙන ආවා. එහෙම අඩු කරගෙන ඇවිල්ලා අපිට මොකද්ද මෙතනදි සිද්ධ වෙලා තියෙන්නේ? අපිට තියෙන නැග්ම. එහෙනම් අපි මොකද්ද කරන්නේ? නැග්ම අපි මොකද්ද කරන්නේ? එකතු කරනවා. මේකට එකතු කරනවා. එකතු කරලා අපිට ඇවිල්ලා තියෙනවා 495.82ක්. ආපහු අපි මොකද්ද කරන්නේ? අපිට බැස්ම තියෙනවා. ඔය ආකාරයට එකතු කරලා අඩු කරලා අවසානයේ අපි ගන්නවා එකතුවක්. මේ සියලුම ඒවායි මේ තියෙන සියලුම ඒවායි එකතුවක් ගන්නවා. ඉතින් එතකොට අපි මේ සියලු දේවල් එකතු කරලා එකතු කරන්න අපි මේ තිද්ද උනේ මේකේ මොකද්ද මේ දෝෂයක් තියෙනවද? මේකේ අපිට ගණනය කරන්න තැනක් තියෙනවද? මේ දෝෂ තියෙනවා නම් අපිට බෙදා හරින්න ඕනි. ඒ දෝෂයක් නැත්තම් මේක නිවැරදි. ඒ විදිහට අපි ඒවා ගණනය කරන්න ඕන හින්දා තමයි මේ එකතු කිරීම කරන්නේ. මෙතනදී ඔයගොල්ලන්ට දීලා තියෙනවා මේ දුර කියලා තැනක්. එහෙනම් ඇයි මේ දුර කියලා තියෙන්නේ? අපි දැන් මිනුම මනිනකොට මට්ටම් ගණනකොට අපි දන්නවා අපි මේ මට්ටම ගන්න කොතන ඉඳලා කොතෙන්ටද? එහෙනම් අපි මෙතෙන්ට අපිට ඕනි මොකක්ද ඕනි? මීටර් ටේප් එකක් ඕනි. එහෙනම් අපි ගත්ත තැනට දුර කොච්චරද කියලා තමයි මේ මැනලා තියෙන්නේ. එහෙනම් කොතන ඉඳලා කොතෙන්ටද දුර? ඒ මැනපු තැන ඉඳලා අපි ලක්ෂ දාගෙන තියෙනවා. ඒ ලක්ෂය B ලක්ෂය කියලා. එහෙනම් මේ කියන තැන 110ක් වෙන්න අපිට දාලා තියෙන්නේ මොකද්ද? එතන තිබිලා තියෙනවා වේලිලා ගිය 12 පාරක්. මේ විදිහ අපිට වැටක් තියෙන්න පුළුවන්. ගලක් තියෙන්න පුළුවන්. බිල්ඩින් එකක් තියෙන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට විවිධ දේවල් තියෙන්න පුළුවන්. ඒ විදිහට ලක්ෂ ටික දාගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේ එකතුව ගත්තා අපි දැන් මෙතන. ඊට පස්සේ අපි බලමු මෙන්න මේ එකතුවෙන් මොකද්ද අපි සිද්ධ කරලා තියෙන්නේ කියලා. හරි දැන් අපි එකතුව අරගෙන ඉවරයි. ඊට පස්සේ අපි බලමු දෝෂ හොයන්න. එතකොට අපි ඉස්සෙල්ලාම ගත්තා පෙර දැක්ම තීරුව එකතුවක් ගත්තා. අපිට ආවා 14.54ක්. ඊළඟට ආවා පසු දැක්ම තීරුවේ එකතුවක්. ඒක ආවා අපිට 6.38ක්. එතකොට මොකද්ද අපි මේ කරන්නේ? අතර වෙනස හොයන්න ඕනි මේ දෙක අතර නේද? එතකොට මේ අතර වෙනස නම් අපි 8.22ක් විදිහට දාලා තියෙනවා. අපි ගණනය කරලා තියෙනවා. ඒ වගේම තමයි බැස්ම තීරුවයි නැග්ම තීරුවයි ධන ඍණ මේ දෙකත් අපි මේ අතර වෙනස හොයන්න ඕනි. ඉතින් බැස්ම තීරුවේ එකතුව තමයි
මීටර් කීයද 9.7යි බිංදුවක් විදිහට අරන් තියෙනවා. නැග්ම තීරුව එකතුව මීටර් 0.8යි 5ක් විදිහට අරන් තියෙනවා. ඉතින් අපි මේ අතර වෙනසත් අපිට ඇවිල්ලා තියෙනවා 8.2යි 2. ඊට පස්සේ බිම් මට්ටම අපි ගත්තා කොහොමද? මූදු මට්ටමේ ඉඳලා මීටර් 500ක් කියලා. අපි මීටර් 500ක් කියලා ගත්තා. ඉතින් මේ මීටර් 500න් අපි අවසානයට ආවා කීයක්ද? ඌනිත උසක් ආවා 491.78ක්. එහෙනම් අපි මේ අතරක් වෙනස ගත්තා. එතකොට ඇවිල්ලා තියෙනවා බලන්න දුවේ පුතේ මෙන්න මේ 8.2යි 8යි. එතකොට ඕගලන්ට මොකද්ද මේක දැක්කම හිතෙන්නේ? අපිට මෙතන තියෙනද වෙනසක්? මේ දශමයක එකක් හරි මේකේ වෙනස් වෙලා තියෙනවද? නෑ. එහෙනම් මේ මට්ටම් ඔක්කොම ගත්තම ඒවයි අතර වෙනස අපිට 8.2 හැම එකේම මේ විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට මෙන්න මෙතෙන්ට තමයි මට එන්න ඕනි. මෙන්න මෙතන තමයි අමන් කියන්නේ මම මේ කරපු සර්වේ එකේ. මම මේ ගත්ත මට්ටම් ගැනීම කිසිම දෝෂයක් නෑ. එහෙනම් මේක කිසිම දෝෂයක් නැති විදිහට තමයි. එහෙනම් මෙන්න මේක තමයි නිවැරදිම වගුගත කිරීම. නිවැරදිම මට්ටම් ගැනීම. දැන් මෙන්න මේ විදිහට ගත්තොත් තමයි ඒ කරන ප්‍රොජෙක්ට් එක හරි මොකක් හරි තමුන් කරන ඒ ක්‍රියාදාමය හරියටම හරියන්නේ. දශමයක හරි දෝෂයක් තිබ්බොත් අපි ඒක අත්හරිනවා. එවැනි දෝෂ අපි ගණන් ගන්නෙ නෑ. ලොකු දෝෂයක් තිබ්බොත් අපි මොකද කරන්නේ? මෙන්න මේ දෝෂයන් ඒවා බෙදා හරිනවා. ඒවා බෙදා හරිනවා කියන්නේ මම ඕගොල්ලන්ට ඒවා බෙදා හරින හැටි ඊළඟ ප්‍රෝග්‍රෑම් එකේදී ඊළඟ වැඩසටහනේදී මම කියන්න ඕගොල්ලන්ට බලාපොරොත්තු වෙනවා. ඒ වාගේ දෝෂ සහිත වගුගත කිරීමක් මම කරන්න ඕගොල්ලන්ට බලාපොරොත්තු වෙනවා. ඒකෙන් මම ඕගොල්ලන්ට කියලා දෙන්නම් කොහොමද මේක සූත්‍රයට දාන්නේ, මේක දෝෂ ගණනය කරන්නේ කොහොමද? ඒ ගණනය කරලා අපිට අවසානෙට දෝෂයක් ඇවිල්ලා නම් ඒක බෙදා හරින්නේ කොහොමද කියලා ඉදිරියට මම ඊළඟ ප්‍රෝග්‍රෑම් එකෙන් ඕගොල්ලන්ට කියන්න බලාපොරොත්තු වෙමින් අද දවසේ මේ වැඩසටහන නිමා කරනවා. ඔබ සැමට ආයුබෝවන්.